ට්‍රස්ට් accounting වල අපි පාඩම් පටන් ගන්නට කලින් accounts හදන්න කලින් මුලින්ම බලන්න ඕනේ වීඩියෝ ටියුටෝරියල් එක තමයි මේ basic accounting concept කියලා කියන්නේ. අපිට ගණන් හදන එක කරන්න පුළුවන්. ගණන් කටපාඩමින් හදන්න ගියොත් එහෙම අපිට ට්‍රස්ට් account අමාරු වෙනවා සහ අපිට අවශ්‍ය කරන ලකුණු ලබා ගන්නට බැරි වෙනවා. හැබැයි අපි ට්‍රස්ට් account වලදී මේ මූලික ගිණුම් කරන සංකල්ප ටික basic accounting concept පිළිබඳව අවබෝධයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් පහසුවෙන්ම අවබෝධයක් ඇතුව ගණන් ටික හදන විදිහ කරන්න. දැන් accounting concept ගත්තම accounts වල concept ගොඩක් තියෙනවා. හැබැයි අපි මේ basic accounting concept යටතේ law college එකේ final එකට අවශ්‍ය කරන trust account සහ book keeping කියන මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න අවශ්‍ය කරන ඒ යටතේ test කරන accounts හදන්න අවශ්‍ය කරන මූලික ගිණුම් කරන සංකල්ප පිළිබඳව අවබෝධයක් තමයි මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී අපි දෙන්නේ. මුලින්ම accounting concept ගැන කතා කරනකොට පළවෙනිම දේ තමයි මෙන්න මේ වචන පහ. මේ වචන පහ පිළිබඳව හරි අවබෝධයක් ඔයාලට මුලින්ම තියෙන්න ඕනේ. පළවෙනි වචනේ තමයි assets, liabilities, capital, income සහ expense. අපි කියනවා වත්කම්, වගකීම්, ප්‍රාග්ධනය, ආදායම් සහ වියදම්. දැන් මෙතනදී මේ අනිත් හැම වචනයක්ම දැන් වත්කමක් කොහොම දන්නවා, liability එකක් කොහොම දන්නවා, income එකක් කොහොම දන්නවා, expense එකක් කිව්වම දන්නවා. මෙතනදී සාමාන්‍යයෙන් day to day අපි පාවිච්චි කරන්නේ නැති වචනයක් තමයි capital කියලා කියන්නේ. මේ capital කියන එකටම අපි කියනවා equity කියලා. exam එකේදී සමහර අවස්ථාවලදී capital කියලා exam paper එක use කරනවා. තවත් සමහර වෙලාවට equity කියලා use කරනවා. මේ කොහොම වුණත් එකම කාරණාව සඳහන් කරන්නේ. asset එකක් කියලා කියන්නේ ව්‍යාපාරයේ සතු තියෙන ඕනම වටිනාකමක් තියෙන valuable වත්කමකට වටිනාකමක් ඇති දෙයකට අපි කියනවා වත්කමක් කියලා. උදාහරණයක් විදිහට ව්‍යාපාරයට සල්ලි තියෙනවා නම් ඒ කෑෂ් ඇවිල්ලා ව්‍යාපාරයට ඇසෙට් එකක්. බැංකු ගිණුමක් තියෙනවා නම් බැංක් account එකක් තියෙනවා නම් ඒක ඇවිල්ලා ඇසෙට් එකක්. ඒතර ව්‍යාපාරයේ සතු ඉඩම් තියෙනවා නම්, ගොඩනැගිලි තියෙනවා නම්, ව්‍යාපාරයේ සතු ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා නම් මේ හැමදේම ඇවිල්ලා ව්‍යාපාරයට තියෙන වටිනාකමක් තියෙන ඇසෙට්ස්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ කාට හරි දැන් සේවාවක් හෝ භාණ්ඩයක් විකිණීමක් කරන්න ඕන ව්‍යාපාරයකින් මේ භාණ්ඩයක් හෝ සේවාවක් ණයට දුන්නා නම් මුදල් ලැබෙන්න තියෙනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා debtorsලා කියලා. මේ debtorsලාත් ඇවිල්ලා අපිට තියෙන asset එකක්. අපි මේව ගැන in detail කතා කරනවා. basically idea එක තියාගන්න මේ asset කියන්නේ මොකද්ද? මෙන්න මේ යටතේ example ටිකක් මම කිව්වා assets යටතට වැටෙන්නේ මොනවද කියලා. liabilities ගත්තම ව්‍යාපාරයේ විසින් third party එකකට තියෙන මොකක් හරි obligation එකක්. දැන් bank loan එකක් ගත්තම ව්යාපාරයේ විසින් බැංකුවට යම් ණයක් ඇති වෙනවා, වගකීමක් ඇති වෙනවා. මේක ගෙවල ඉවර කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි තව සමහර වෙලාවට මේ debtors ලගේ අනෙක් කාණ්ඩය අපි යාලට කියනවා creditors කියලා. creditors කියලා කියන්නේ දැන් ව්‍යාපාරයට හැමදේම සල්ලි වලට ගන්න බෑ. යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ව්යාපාරයේ විසින් ණයට ගත්තා නම් ඔය බඩු ටික එවන්න මම ලබන මාසේ සල්ලි ටික දෙන්නම්. මේ කන්ඩිෂන් එක යටතේ කිව්වා නම් ඒ ලබන මාසේ සල්ලි ටික ගෙවන්න අපි වගකීමකට බැඳෙනවා. අපිට liability එකක් ඇති වෙනවා. එතකොට මේ liability එක අපි ගෙවල ඉවර කරන්න ඕන. අපි ගෙවන්න තියනවා නම් ඒ obligation එකක් තියෙනවා නම් third party එකකට අන්න එවැනි පිරිස් අන්න එවැනි transactions අපි කියනවා liabilities කියලා. දැන් මේ වචන පහ අපි ඉගෙන ගන්නේ accounts වලදී අපි ගිණුම් පොත්වල දැන් පොතකට අපි මොනවා හරි accounts වගේක් ලියන එකටනේ book keeping කියලා කියන්නේ. එහෙම නැත්නම් ගණන් හදනවා කියලා කියන්නේ පොතක් අරගෙන අපි මොනවා හරි ටිකක් ලියනවා ගණන් ටිකක්. මෙන්න මෙහෙම වියදමක් වුණා, මෙහෙම වියදමක් වුණා, මෙහෙම වියදමක් වුණා කියලා. ඒක යම් ක්‍රමානුකූලව කරන එකක් තමයි මේ accounts කියලා කියන්නේ. එතකොට මේ accounts වලදී අපි සඳහන් කරන්නේ transactions. මොනවා හරි transaction නේ දෙන්නෙක් අතර හරි දැන් ව්‍යාපාරයට cash ලැබෙනවා නම් ඒ cash ලැබෙන්න හේතුවක් තියෙනවා. right? එක්කෝ bank account එකක් open කරනවා නම් bank account එකට සල්ලි දාන්න ඕනේ. එතකොට යම්කිසි transaction එකක් වෙනවා, හුවමාරුවක් වෙනවා. මේ transaction එක ගත්තා මේ transaction එක තමයි අපි account පොත්වල ලියන්නේ. මේ කියන transaction මේ වචන පහෙන් පිට වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඕනම transaction එකක් මේ වචන පහ යටතට තමයි වැටෙන්නේ. ඒ නිසා තමයි අපි මේ වචන පහ ඉගෙන ගන්න සහ ඉදිරියේදී මම කියනවා accounting equation එක ගැන. ඒකටත් මේ වචන පහ වැදගත් වෙනවා. දැන් හරි. අපි මුලින් asset ගැන ඉගෙන ගත්තා. ඊළඟට අපි liability ගැන ඉගෙන ගත්තා. දැන් කතා කරන්න යන්නේ අපිට අර තේරෙන්නේ නැහැයි කියන කාරණාව. capital එකක් කියන්නේ මොකක්ද? equity එකක් කියන්නේ මොකක්ද? එහෙමත් නැත්නම් ප්‍රාග්ධනයක් කියන්නේ මොකක්ද කියලා.
දැන් ඔයාලට මතක ඇති කම්පැනි ලෝ යටතේදී අපි ඉගෙන ගන්නවා කම්පැනි ලෝ වීඩියෝ ටියුටෝරියල් එක බැලුවා නම් ව්‍යාපාරය සහ අයිතිකාරය ගත්තොත් එහෙම මේ ව්‍යාපාරය අයිතිකාරය තමයි ව්‍යාපාරය පටන් ගන්න. හැබැයි ව්‍යාපාරයයි අයිතිකාරය කියන්නේ වෙනවෙන්නච්ච වෙනම ලීගල් පර්සනැලිටි එකද. ව්‍යාපාරයට වෙනම ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. පුද්ගලයෙක්ට වෙනම පර්සනැලිටි එකක් තියෙනවා. ඒකට ඔවුන් දෙදෙනා ඩිස්ටින්ක්ට් පර්සනැලිටිස් තියෙන පුද්ගලයෝ දෙන්නෙක්. ඔවුන් ආයතනයක් කියලා කියන්නේ එහි අයිතිකාරුවන්ගෙන් වෙච්ච වෙනම ස්වාධීන ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකක්. ඉන්ඩිපෙන්ඩන්ට් ඕගනයිසේෂන් එකක්. එතකොට අයිතිකාරයා විසින් මේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් දැන් මේ ගෙදර ව්‍යාපාරයක් විදිහට ගෙදර කරගෙන ගියපු බිල්ඩින් එක දැන් අයිතිකාරයා මේ බිස්නස් එකට දෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී මේක අයිතිකාරයාගේ ඇසෙට් එකක්. අයිතිකාරයාගේ ඇසෙට් එකක් ව්‍යාපාරයට දුන්නා නම් එහෙමත් නැත්නම් සරලවම අයිතිකාරයා විසින් ව්‍යාපාරයට ගෙන එන දේවල් ව්‍යාපාරයට ඉන්වෙස්ට් කරන දේවල් අන්න ඒවට අපි කියනවා කැපිටල් කියලා. මේ කියන්නේ අයිතිකාරයා ව්‍යාපාරයට ගෙන එන දේවල්. අයිතිකාරයා ව්යාපාරයෙන් අරගන්න දේවල් වලට අපි කියනවා ඩ්‍රෝවිංග්ස් කියලා එහෙමත් නැත්නම් ගැනිලි කියලා. දැන් උදාහරණයක් විදිහට අයිතිකාරයා ව්යාපාර ස්ථානයේ දැන් වැඩ කර ඉන්නකොට එයාගේ පුතා ඇවිල්ලා කියනවා තාත්තා මට රුපියල් 2000ක් ඕනේ පන්තියන්. අයිතිකාරයා පර්ස් එක අරගෙන බලනවා. එයාගේ පර්ස් එකේ සල්ලි නෑ. එයා මොකද කරන්නේ? කඩේ ලාච්චුවේ රුපියල් 2000ක් තියෙනවා. රුපියල් 2000 අරගෙන පුතාට දෙනවා ක්ලාස් ෆීස් ගෙවන්න කියලා. දැන් අයිතිකාරයා විසින් ව්‍යාපාරයේ තිබිච්ච කඩේ තිබිච්ච රුපියල් 2000ක් තමයි ගන්නෙ. එතකොට ව්‍යාපාරයේ සතු දෙයක් අයිතිකාරයා අරගන්නවා නම් අපි ඒකට කියනවා ඩ්‍රෝවිංග්ස් කියලා. ඒක වැටෙන්නේ මේ කැපිටල් ඇතට. අයිතිකාරයා විසින් ව්‍යාපාරයට ගෙන එන දේවල් සහ අයිතිකාරයා විසින් ව්‍යාපාරයෙන් ගෙන යන දේවල් තමයි අපි මේ කැපිටල් කියන ට්‍රාන්සැක්ෂන් එක යටතට දාන්නේ. ඊළඟට තියෙනවා ඉන්කම් සහ එක්ස්පෙන්සස්. ව්‍යාපාරයට ලැබෙන තියෙන ආදායම් අපි කියනවා ඉන්කම් කියලා. ව්‍යාපාරයට කරන්න තියෙන වියදම් ගෙවන්න තියෙන දේවල් අපි කියනවා එක්ස්පෙන්සස් කියලා. එතකොට මෙතනට තව එක වැදගත් කාරණාවක් ඉගෙන ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් accounts හදන්නේ යම් ගිණුම් කාල පරිච්ඡේදයකට. අපි උදාහරණයක් විදිහට ගත්තොත් 2019 3:31 ඉඳලා අපි මේ accounts හදනවා 2020 අප්‍රේල් 1 වෙනිදානක. එතකොට මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එකට මෙන්න මේ අවුරුද්දට අදාළව තමයි අපි accounts හදන්නේ. එතකොට මේ අවුරුද්ද ඇතුළතදී අපි මොන හරි ගොඩ නැගිලි ගත්තා නම්, අපි බැංකු ණය ගත්තා නම්, අපි සේල්ස් කරා නම්, අපි මොන හරි පර්චේසස් කරා නම්, ඒ දේවල් තමයි මේ අවුරුද්දට අදාළ accounts වලදී අපි දාන්නේ. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ අවුරුද්දේ මැද හරියකදී ඔයා යම් සේවාවක් සපයනවා. සර්විස් එකක් කරනවා. අපි හිතනකෝ මේ කම්පැනි එක ඇවිල්ලා නීති උපදේශ ලබා දෙන එකක් කියලා. ලීගල් සර්විස් එකක් ප්‍රොවයිඩ් කරනවා. හැබැයි ඔයාට තාම සල්ලි හම්බුනේ නැහැ. ඔයාට සල්ලි හම්බෙන්නේ 2020 අගෝස්තු මාසයේදී. දැන් 2020 අගෝස්තු මාසයේදී තමයි ඔයාට සල්ලි හම්බෙන්නේ. හැබැයි අපි accounts හදන්නේ 2019 මාර්තු 31 ඉඳන් 2020 අප්‍රේල් 1 වෙනිදා වෙනකම්. මේ අවුරුද්දක කාලයකට හදනකොට සල්ලි ඔයාට හම්බෙන්නේ වෙන කාලයකදී වුණත් මේ වර්ෂයට අදාළව ලැබුණා හෝ නොලැබුණා හෝ වර්ෂයට අදාළ සීලම ඉන්කම් තමයි අපි මෙතනදී ඉන්කම් යටතේදී කතා කරන්නේ. එතකොට ඒක ඒ අවුරුද්දේදී නොලැබුණා වෙන්න පුළුවන්. නමුත් ලැබුණත් නොලැබුණත් ඒ වර්ෂයට අදාළ නම් ඒ වර්ෂයට අදාළ සේරම ඉන්කම් අපි ඉන්කම් කියලා ට්‍රාන්සැක්ෂන් එකකටදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි එක්ස්පෙන්ස් කියලාත් කියන්නේ. දැන් මාර්තු මාසයට අදාළ 2020 මාර්තු මාසයට අදාළව තිබිච්ච ඉලෙක්ට්‍රිසිටි බිල් එක විදුලි බිල ඔයාට ලැබෙන්නේ දැන් මාර්තු මාසයට අදාළ බිල ඔයා ගෙවන්නේ නැහැ. ඔයා ඒක ගෙවන්නේ අප්‍රේල් මාසෙදී. එතකොට මාර්තු මාසයට අදාළව නම් වියදම දරුවේ ඒ වියදම යන්න ඕනේ මෙන්න මේ ගිණුම් කාල පරිච්ඡේදයට. ඒක ඊළඟ අවුරුද්දට ගිහිලා හරියන්නේ නැහනේ. එතකොට ගෙව්වා හෝ නොගෙව්වා හෝ වර්ෂයට අදාළ සීලම වියදම් අපි මේ වියදම් යටතේ සඳහන් කරන්න ඕනේ. රයිට්? එතකොට ওই වචන ටික මතක තියාගෙන ලැබුණා හෝ නොලැබුණා හෝ වර්ෂයට අදාළ සීල වියදම් කියන එක සහ ගෙව්වා හෝ නොගෙව්වා හෝ වර්ෂයට අදාළ සීල වියදම් කියන කාරණා. ඔය concept දෙක තමයි මුලින් මතක තියාගන්න ඕනේ. එතකොට මේ වචන පහ පිළිබඳව දැන් ඔයාලට idea එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් අපි accounting වලදී තියෙන වැදගත්ම කැලලට තමයි දැන් යන්නේ accounting equation එක. මේක ඉතාමත් වැදගත්. මේ accounting equation එකත් එක්ක මම පුංචි මන්තරයක් කියලා තියෙනවා. ඒක තමයි විභාගයේ පාස් වෙන්න ඔයාලට මතක තියාගන්න තියෙන මන්තරය. ඕක මතක තියාගත්තොත් ඔයාලට පහසුවෙන්ම විභාගේ පාස් වෙන්න පුළුවන්.
මුලින්ම අපි බලමු accounting equation එක. මේ accounting equation එක හැදෙන්න අර අපි කලින් කතා කරපු වචන පහත් එක්ක. මොකද මේ වචන පහ මුලින්ම අපි කිව්වා assets. ඊළඟට අපි කිව්වා liabilities. assets කිව්වා, liabilities කිව්වා. ඊළඟට අපි කිව්වා capital කියලා එකක් ගැන. ඊළඟට අපි කිව්වා මොකද? expenses කිව්වා. තව අපි කිව්වා income. අන්තිම වචන මොකද්ද? expense. දැන් මේක තමයි වචන පහ අපි නිකන් ලියුවම. මේ වචන පහින් තමයි equation එක හැදෙන්නේ. ඒ equation එකේ කියනවා assets plus expenses equals to capital plus income plus liabilities. වත්කම් සහ වියදම් වල එකතුව සමාන වෙන්න ඕනේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය, ආදායම් සහ වගකීම් වලට. right? මේ equation එක විතර දැනට මතක තියාගන්න. මේ equation එක කොහොමද වෙන්නේ කියලා මම ඉස්සරහට කියනවා. දැන් එතකොට මේ equation එක යටතේම තව ඊළඟට මතක තියාගන්න ඕන පුංචි පාර්ට් එකක් තියෙනවා. ඒක තමයි මම අර කියපු මන්තරය. මේ මන්තරය වෙන්නේ මේ assets සහ expenses වැඩිවීම අපි සටහන් කරන්න ඕනේ හර පැත්තට. එහෙමත් නැත්නම් debit පැත්තේ තමයි සටහන් කරන්න ඕනේ. අඩුවීම අපි සටහන් කරන්න ඕනේ බැර පැත්තට. එහෙමත් නැත්නම් credit side එකට. මේ capital, income සහ liabilities අර කලින් කියපු එකේ අනිත් පැත්ත. වැඩිවීම නම් credit, එහෙමත් නැත්නම් බැර, අඩුවීම නම් debit, එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා හර කියලා. මෙන්න මේ equation එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. exam එකට ගියාමත් exam එකේ කටුකොලයක හරි විභාග ප්‍රශ්න පත්‍රයේ හරි කොයි හරි තැනක මේ equation එක ලියා ගන්න. ඔයාට accounts හදනකොට, trust account හදනකොට, solicitor accounts හදනකොට, trial balance, control accounts, bank reconciliation මේ ඕනම ගානක් හදනකොට මෙන්න මේ equation එක සහ මම මේ කියපු part එක මතක තියාගත්තොත් ඔයාලට පහසුවෙන්ම accounts හදන්න පුළුවන්. දැන් මම මේ කියපු part එක ඔයාලට තේරෙන්නේ නැති වෙවි. දැන් කොහේ හරි කොලයක් අරගෙන මේ equation එක ලියා ගන්න. මම ඉස්සරහට කතා කරනකොට මේ ගැන පැහැදිලි කරන්නම්. right. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ double entry system එක. මේ double entry system එකත් අපි accounts වලදී අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කාරණාවක්. දැන් මම අර කලින් කිව්වා for every business transaction it amounts must be recorded in a minimum 2 accounts. This requires that for all transactions the amounts entered as debits must be equal to the amounts entered as credit. දැන් ව්‍යාපාරයක යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට අර නිව්ටන් කියලා තියෙන විදිහට to every action there is always an equal and opposite or contrary reaction. සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතිඵලයක් ඇත කියලා. accounts වල සිද්ධ වෙන්නේ ඔන්න ඕකමයි. ඔන්න ඕකට තමයි අපි ওই double entry system කියලා කියන්නේ. account එකකදී අපි යම් කිසි transaction එකක් හැම වෙලාවෙම තැන් දෙකක සඳහන් කරන්න ඕනේ. මොකද transaction එක බලපෑම හැම වෙලේම තැන් දෙකකට සිද්ධ වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ගෙයක් මිලදී ගත්තොත්, බිල්ඩින් එකක් මිලදී ගත්තොත් එතකොට ඔයාට බිල්ඩින් එකක් ලැබෙනවා. අනෙක් අතට ඔයාට සිද්ධ වෙනවා මේ බිල්ඩින් එකට අදාළ කෑෂ් මුදල් ගෙවන්න. එතකොට එක පැත්තකින් ඔයාගේ බිල්ඩින් කියන ඇසෙට් එක වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් කෑෂ් කියන ඇසෙට් එක අඩු වෙනවා. එතකොට හැමතිස්සෙම accounts දෙකක දැන් මේ හැම transaction එකකටම අදාළ වෙන වෙනම accounts තියා ගන්න ඕනේ. ඔය account එකක් තියා ගන්න ඕනේ building වලට. ඔය account එකක් තියා ගන්න ඕනේ cash වලට. එතකොට මෙන්න මේ transaction එක building එකක් මිලදී ගත්තායි කියන transaction එක අපිට සිද්ධ වෙනවා තැන් දෙකක සඳහන් කරා. right? ඔන්න ඔය කියන කාරණාවෙදි දැන් අපි building එකේ වටිනාකම අපි කිව්වොත් එහෙම මිලියන 5ක් කියලා මේ මිලියන 5 අපි එක පැත්තක සටහන් කරා නම් ඒකේ අනික් පැත්තේ අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕනේ අනෙක් account එකේ. දැන් මම මේ කතා කරන්න වෙන වෙනම කොහොමද මේකේ පැත්ත හොයාගන්නේ කියලා. වැදගත්ම කාරණාව තමයි ඔයා මිලදී ගන්නවා නම් බිල්ඩින් එකක් ඇසෙට් වැඩි වෙනකොට ඊට සමාන වූ ප්‍රතිවිරුද්ධ දෙයක් ඔයාට නැති වෙනවා. ඔයාට කෑෂ් නැති වෙනවා ලක්ෂ 5කින් මිලියන 5කින් එනවා. ඒ වටිනාකමට අදාළ සමාන වටිනාකමක් ඔයා තවත් තැනක සටහන් කරන්න ඕනේ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ double entry system කියලා. accounts වලදී account හදනකොට අපිට හැමතිස්සෙම
මේ ට්‍රාන්සැක්ෂන් තැන් දෙකක සටහන් කරන්න ඕනේ. එක තැනක නෙමෙයි තැන් දෙකක සටහන් කිරීමක් කරන්න ඕනේ. අපි solicitor accounts ගත්තොත් එහෙම අපි මේක කතා කරන solicitor accounts වලදී මේක තැන් 6ක සටහන් කිරීමක් කරන්න තියෙනවා. සමහරවිට තැන් 4ක සටහන් කිරීමක් වෙන්නත් පුළුවන්. එතකොට මේක ඉතාමත් වැදගත්. මම මේ කිව්වේ ඩබල් එන්ට්‍රි සිස්ටම් එක කියන්නේ තැන් දෙකක සටහන් කරන්න ඕනේ කියලා. අවම වශයෙන්. සමහර අවස්ථාවලදී අපිට ඊට වඩා තැන් කිහිපයකම transaction සම්බන්ධ කරන්න වෙනවා. මේ solicitor accounts යටතේදී අපි ඒක වෙනම ඉගෙන ගන්නවා. එතකොට ඕක තමයි ඩබල් එන්ට්‍රි සිස්ටම් කියලා කියන්නේ. දැන් අපි මේ accounting concept එක අපි මේ ඉගෙන ගත්ත ඔක්කොම ටික අරගෙන accounting equation එකේදී කතා කරන්න යන්නේ. දැන් අපි equation එක කිව්වා asset එකතු කිරීම expenses සමානයි capital plus liability plus income. මේකෙදී අපි අර කාරණාවක් කිව්වා. මේක දැන් ලියා ගන්න ඕනේ. ඔයාලා කොහේ ගියත් ගාන හදන්න කලින් මන්ත්‍රය ලියා ගන්න ඕනේ. assets expenses වැඩි වීම debit, asset expenses අඩු වීම credit. capital liabilities income වැඩි වීම මොකද වෙන්නේ? credit, අඩු වීම debit. මේක කටපාඩමින් මුලදී මතක තියාගන්න. පස්සේ අපිට ඒතකොට ඒක අයිඩියා එකත් එක්කම කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක සිද්ධ වෙන දේවල් බලමු. ව්‍යාපාරයක මුලින්ම වෙන දේ තමයි අයිතිකාරයා විසින් මේකට මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. එතකොට අයිතිකාරයා මොකද කරන්නේ? මේ ව්‍යාපාරය පටන් ගන්න ඉඩමක් ලබා දෙනවා. අයිතිකාරයා ඉඩමක් ලබා දුන්නම අපි කිව්වා ඕන කෙනෙක් විසින් අයිතිකරුවෙකු විසින් ව්‍යාපාරයට ගෙන එන හැම දෙයක්ම වැටෙන්නේ liability යටතේ. දැන් මේ transaction එකක් සිද්ධ වෙනකොට අයිතිකාරයෙක් ව්‍යාපාරයට ඉඩමක් දුන්නා නම් මේ transaction එක වුණාම අපි මුලින් බලන්න ඕනේ මේ transaction එක වැටෙන්නේ තැන් දෙකක සටහන් කරන්න ඕනේ කොහොනේ. මොකක්ද ඒ තැන් දෙක කියලා? එකක් අපේ ගොඩ නැගිලි. එහෙමත් නැත්නම් ඉඩම් කියන ගිණුම වැඩි වෙනවා. ඉඩම් කියන ගිණුම ගත්තම ඉඩම් කියලා කියන්නේ ව්‍යාපාරයට තියෙන asset එකක්. එහෙනම් අපි asset යටතේ දානවා ඉඩමේ වටිනාකම මිලියන 5යි නම් මිලියන 5ක් කියලා. right? ඊට පස්සේ මේ asset එක ගන්න ව්‍යාපාරයට සල්ලි ගියේ නැහැ. ව්‍යාපාරයට මොකද උනේ? liability එකක් ඇති වුණාද? නෑ. ව්‍යාපාරයට ඇති වුණා ප්‍රාග්ධනයක්. ව්‍යාපාරයේ අයිතිකාරයා අරන් එනවා ව්‍යාපාරයට ඒ අරන් එන ඕනම දෙයක් අපි කිව්වා ප්‍රාග්ධනයේ capital එක කියලා. දැන් equation එක බලන්න. asset සහ expenses නැහැ මොකොත් අපි එකට බිඳුව කියලා දැම්මොත් asset සහ expenses වල වටිනාකම සමාන වුණා capital plus liability plus income වලට. ඊට පස්සේ ආයතනය මොකද කරන්නේ? රුපියල් 50000ක බැංකු ණයක් ගන්නවා. බැංකු ණයක් ගත්තම බැංක් ලෝන් එකක් ගත්තම අපේ අතට සල්ලි හම්බ වෙනවා. එහෙනම් අපේ cash කියන asset එක වැඩි වෙනවා 50000කින්. බැංකු ණයක් ගත්තම අපිට ඒක වියදමක් වෙනවද? නෑ. අපිට ඒක වියදමක් නෙමෙයි. ප්‍රාග්ධනයක් වෙනවද? අයිතිකාරයා ගත්ත දෙයක්ද? නෑ. ප්‍රාග්ධනය අතර වැටෙන්නේ නැහැ. මේක වැටෙන්නේ liability එකක්. අපි බැංකු ණයක් ගත්තම අපි කවදා හරි දවසක ඒක ගෙවලා ඉවර කරන්න ඕනේ. එහෙනම් එතනදී ඇති වෙනවා liability එකක්. එතකොට දැන් අපි මේ transaction එක ගත්තම දැනුත් ආයි කලින් විදිහටම මේ equation එක සමාන වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති double entry system එකයි අපි මේ කතා කරපු accounting equation එකයි හැමදේම මෙතනට සම්බන්ධ වෙනවා. double entry system එකේ අපි කිව්වා සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියලා. ඒ සමාන වූද දෙපැත්තම 50000යි. ඒ වගේම ප්‍රතිවිරුද්ධ වූද දෙපැත්තම එක පැත්තෙන් අගයන් දෙකම මේ අපි මේ පැති දෙකක් විදිහට මේක සටහන් කරොත් මේ දෙකම එක පැත්තකට ගන්න බෑ. මේක පැති දෙකක්. මේ පැත්තේ amount එකක් අපි සටහන් කරනවා නම් 50000ක් කියලා ඊට සමාන ප්‍රමාණයක් අපි අනිත් පැත්තේ සටහන් කරන්න ඕනේ. පැති දෙකට අනිවාර්යයෙන්ම සටහන් කරන්නට ඕනේ. ඊළඟට අපි තව transaction එකක් ගත්තොත් එහෙම. ව්‍යාපාරයේ විසින් විදුලි බිලක් ගෙවුව රුපියල් 40000ක. විදුලි බිලක් ගෙවුවා අපිට මොකද වෙන්නේ? අපේ assets අඩු වෙනවා. එහෙනම් අපේ රුපියල් 40000ක් අඩු වෙනවා. අපි 40000ක් අඩු කිරීම අපි හැමතිස්සෙම accounts වලදී දාන්නේ වරහන් යටතේ. 40000ක් අඩු කරනකොට අපේ දැන් මේ විදුලි බිල සටහන් කරන අනෙක් තැන මොකද්ද? අපි expenses යටතේ මේක සටහන් කරන්න ඕනේ. අපිට electricity කියලා expense එකක් ඇති වෙනවා රුපියල් 40000ක. දැන් අපේ මේ එකම පැත්ත 40000කින් වැඩි වුණා, අනෙක් පැත්ත 40000කින් අඩු වුණා. එතකොට ඒ පැත්තත් ඒ විදිහටම අපේ equation එක සමාන වෙනවා. අපි දැන් මෙතනින් නතර කරොත් එහෙම
assets තියෙනවා 50,90,000ක්, expenses තියෙනවා 40,000ක්. right? සමහරවිට මෙතන තියෙන 50,10,000යි. ඇයි 50,000න් 40,000ක් අඩු වුණාම 50,10,000ක් තියෙනවා. තව 40,000ක් එකතු වෙන්න ඕනේ. මේ පැත්තේ තියෙනවා 50,00,000යි මිලියන 5යි. තව 50,000යි. ඉන්කම් මුකුත් තාම නැහැ. එතකොට ඔයාලට පේනවා ඇති මේ ඉක්වේෂන් එකේදී දෙපැත්තම ආයි සමාන වෙලා තියෙනවා. දැන් තව අවස්ථාවක් ගමු. විදුලි බිලක් තියෙනවා රුපියල් 60,000ක. හැබැයි ඔය ගෙවල නැහැ. 60,000ක විදුලි බිලක් තියෙනවා නම් ඔයා ගෙවල නැත්තම් ඔයාගේ කෑෂ් වලට, ඇසෙට් වලට බලපෑමක් වෙන්නේ නැහැ. කැපිටල් එකට බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි ලයබිලිටි එකට බලපෑමක් වෙනවා. ඔයා විදුලි බිල මණ්ඩලයට දැන් මේ විදුලි බිල ගෙවන්න ඕනේ. වගකීමක් ඇති වෙන. එහෙනම් වගකීම් වැඩි වෙනවා තවත් රුපියල් 60,000කින්. ඒතර අපිට මේ විදිහට මේ ට්‍රාන්සැක්ෂන් එක යටතේ ඔයාලට පේනවා ඇති accounting equation එක යටතේ අපි කොහෙට ගත්තත් මේ equation එක යටතේ ගත්තාම ඩබල් එන්ට්‍රි යටතේදී හැම පැත්තටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ විදිහට සටහන් කිරීමක් කරන්නට ඕනේ. හරි. ඔය අයිඩියා එක දැන් තියාගෙන accounting equation එක යටතේ මේක ඉතාමත් වැදගත් වෙනවා. අපි trial balance හදනකොට අපි මේ පාඩම මේ accounting concept මේවා තව දුරටත් ඔයාලට පැහැදිලි වෙනවා. අපි accounts හදනකොට මම accounts හදනකොට ආයෙ පාරක් මේ දේවල් ගැන කියනවා. දැනට basic idea එකක් තමයි ඔයාලා මෙතනින් ලබා ගන්න ඕනේ. දැන් ඊට පස්සේ මම ඔයාලට කිව්වා transaction එකක් වුණාම අපි මේ transaction ගිණුම් පොත්වල ලියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට විදුලි බිලක් අපි ගෙවුවා නම් ඒ විදුලි බිල අපි ලියන්න ඕනේ. හැබැයි ඒක අපි නිකන් අර ඡේද ලියනවා වගේ ලියන්නේ නැහැ. ඒ ගිණුම් පොත්වල සටහන් කරන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට අපි කියනවා T accounts කියලා. එහෙමත් නැත්නම් T ගිණුම් කියලා. මේකට T ගිණුම් කියලා කියන්නේ මෙන්න මේක මේ විදිහට T අකුරක් විදිහට ලියන නිසා. මේ T ගිණුමේ අපි උඩින්ම සටහන් කරනවා මේ ගිණුමයි ටයිටල් එක. දැන් අපි මේක ඉලෙක්ට්‍රිසිටි බිල් සම්බන්ධයෙන් නම් අපි මේක උඩින් ලියනවා ඉලෙක්ට්‍රිසිටි account. අපි මේක කෑෂ් නම් කෑෂ් account. මේක ඇවිල්ලා බිල්ඩින් නම් බිල්ඩින් account. ඔය ආදී විදිහට උඩින්ම අපි ලියනවා account එකේ නම. එතකොට දැන් මේ account එකේ පැති දෙකක් තියෙනවා. වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා. left side or right side. වම් පැත්තට අපි කියනවා debit side එක කියලා. දකුණු පැත්තට අපි කියනවා credit side එක කියලා. අපි හැම account එකකදීම මේ විදිහට debit side සහ credit side කියලා තියෙනවා. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ අපි මේ debit කියලා credit කියලා ලියපු තැනක් තිබ්බා. ඒ තමයි අපේ equation එකේ. එහෙනම් යම් කිසි ක්‍රියාවක් නිසා assets වැඩි වෙනවා නම් දැන් අපි මේක T account එකක් ගත්තොත් එහෙම අපි T accounts දෙකක් ගමුකෝ මෙතනට. හරි. අපි bank loan එකක් නම් අපි building එකක් කියමුකෝ. building එකක් මිලදී ගන්නවා. එතකොට building එකක් මිලදී ගන්නකොට එක පැත්තකින් අපිට ගොඩනැගිල්ලක් ඇති වෙනවා අනිත් පැත්තෙන් අපේ cash නැති වෙනවා. ඒතකොට තැන් දෙකකට මේක සටහන් කරන්න ඕනේ. building එකක් කියන එක අපි බලන්න ඕනේ මේ කරුණු පහෙන් කොයි එකටද වැටෙන්නේ කියලා. building එකක් කියලා කියන්නේ asset එකක්. එතකොට ව්‍යාපාරයට ගොඩනැගිල්ලක් ලැබුණම ඊළඟට අපි බලන්න ඕනේ ඒක ඒ transaction එක නිසා asset වැඩි වුණාද නැත්නම් asset අඩු වුණාද කියලා. building කියන asset එක වැඩි වෙනවා. එහෙනම් අපි building එකේ වටිනාකම් වෙන මිලියන 5 සටහන් කරනවා building ගිණුමේ asset පැත්තේ. asset පැත්තේ සමාන debit පැත්තේ. අපි ඒතර debit පැත්තේ මේ equation එක ගන්න එතනට. දැන් අපි double entry system එක යටතේ කිව්වා සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇති කියලා. දැන් building එක මිලදී ගන්නකොට අපෙන් රුපියල් මිලියන 5ක cash නැති වෙනවා. cash නැති වෙනවා කියලා කියන්නේ අපේ asset අඩු වෙනවා. asset අඩුවීමක් නම් අපි සටහන් කරන්න ඕනේ බැර පැත්තට. එහෙනම් අපි බැර පැත්තේ සටහන් කරනවා ඒ අදාළ වටිනාකම. දැන් ඔයාලට පේනවා ඇති account එකේ දැන් transaction එක සටහන් කරාට පස්සේ මේ transaction එක තැන් දෙකක සමාන අගයක් සටහන් වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව එක transaction එකක් debit පැත්තේ සටහන් වෙනවා. අනෙක් transaction එක credit පැත්තේ සමාන සටහන් වෙනවා. එහෙනම් සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. building එකක් ගන්නකොට ඊට හරියනම මුදල් ප්‍රමාණයක් අපේ අතින් යනවා. ඔන්න ඔය කියන කාරණා ටික තමයි දැන් අපි මේ ඉගෙන ගත්ත ඔක්කොම ටික ඇප්ලයි කරාට පස්සේ අපි මුලින්ම ඉගෙන ගත්ත මේ වචන ටික ඊළඟට අපි ඉගෙන ගත්ත accounting equation එක ඊළඟට අපි ඉගෙන ගත්ත double entry system එක මේ හැමදේම ඇප්ලයි කරාම තමයි ඔන්න ඔය කාරණා වෙන්නේ. අපි තව එක උදාහරණයක් අරගමු.
දැන් මේ ගාන ඔයා චුට්ටක් නිකන් හිතලා බලන්න ඕනේ මේ ට්‍රාන්සැක්ෂන් එක කොහොමද අපි T accounts දෙකේ සටහන් කරන්නේ කියලා. right? ඔයා බැංකුවට ගිහිල්ලා රුපියල් ලක්ෂ 3ක බැංක් ලෝන් එකක් ගන්නවා. දැන් මේ බැංක් ලෝන් එක කොහොමද සටහන් කරන්න කියලා මොන T accounts තෝවා ලියන්න ඕනේ. මේ T accounts ලියලා ඉවරලා මොන ගිණුම්ද ආරම්භ කරන්න කියලා දාලා ඉවරලා කොහොමද මේ අගයන් සටහන් කරන්න කියලා ඔයාලා දැන් චුට්ටක් කල්පනා කරලා ලියන්න බලන්න. මේ ලියනකොට අනිවාර්යයෙන්ම මම මේ කියපු ඉක්වේෂන් එක ලියා ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණාව. දැන් තත්ත්වයක් අරන් ඒක කරන්න බලන්න. හරි. දැන් මම කිව්වා ඉක්වේෂන් එක මෙතන ලියා ගන්න කියලා. assets කියලා තියෙනවා, expenses තියෙනවා. ඒ වැඩිවීම අපි සටහන් කරනවා කිව්වේ debit පැත්තේ, අඩුවීම අපි සටහන් කරනවා කිව්වේ credit පැත්තේ. capital liabilities income වල වැඩිවීම අපි සටහන් කරනවා කිව්වා credit පැත්තේ, අඩුවීම සටහන් කරනවා කිව්වා debit පැත්තේ. දැන් bank loan එකක් ගත්තම සිති දෙකක් වෙන්නට ඕනේ. එකක් බැංකු ණයක් අපිට ඇති වෙනවා, අනෙක් පැත්තට අපිට අපේ අතට මුදල් ලැබෙනවා. බැංකු ණයක් ඇති වුණාම අපි බලන්න ඕනේ මේක වැටෙන්නේ මේ වචන පහෙන් කොහෙටද කියලා. අපි මුලින්ම ඕපන් කරන්න ඕනේ එහෙනම් bank loan කියලා. දැන් අපි බලන්න ඕනේ ඒක වැටෙන්නේ asset එකක්ද, expense එකක්ද, capital එකක්ද, liability එකක්ද කියලා. බැංකු ණයක් කියලා කියන්නේ අපි ගෙවිය යුතු දෙයක්. ආයතන විසින් ගෙවිය යුතු දෙයක්. එහෙනම් ඒක ඇවිල්ලා liability එකක්. account එක හොයාගත්තා. account එක සටහන් කරාන් පස්සේ මේ ගිණුම් කරන item එක හොයාගත්තා. දැන් අපි බලන්න ඕනේ අපේ liability එක මේ transaction එක නිසා වැඩි වුණාද, එහෙමත් නැත්නම් මේ transaction එක නිසා අපේ liability එක අඩු වුණාද කියන එක. bank loan එක ගත්තම අපේ බැංකුවට තියෙන වගකීම මොකද වෙන්නේ? අපිට බැංකුවට ගෙවන්න තියෙන වගකීම අපි බැංකුවට ගෙවිය යුතු මුදල වැඩි වෙනවා. අපේ වගකීමක් ඇති වෙනවා. වගකීමක් වැඩි වෙනකොට අපි ඒක සටහන් කරන්න ඕනේ කියලා කියන්නේ වගකීමක් වැඩිවීමක් නා liability නා වගකීමක් වැඩිවීම අපි සටහන් කරන්න ඕනේ ක්‍රෙඩිට් පැත්තේ. එහෙනම් ලක්ෂ 3ක් නම් අපි ලක්ෂ 3 සටහන් කරනවා ක්‍රෙඩිට් පැත්තේ. මෙතන ඉස්සරහෙම අපි දිනේ සටහන් කරනවා. ඊළඟට මේ ට්‍රාන්සැක්ෂන් එක සඳහන් කරන අනිකුත් තැන අපි බැංක් ලෝන් එකක් ගත්තාම අපි මේක අනිත් පැත්තේ ලියන කෑෂ් බුක් එකේ. මෙතනින් අපි ලියනවා කෑෂ් කියලා. හරි. බැංක් ලෝන් එකේදී මේ account එකට සම්බන්ධ වෙන අනිකුත් ට්‍රාන්සැක්ෂන් එක තියෙන තැන තමයි අපි මෙතනින් ලියන්නේ. එහෙනම් අපි බැංක් එකේ ක්‍රෙඩිට් පැත්තේ සටහන් කරා ලක්ෂ 3ක් කියලා. දැන් අපේ ට්‍රාන්සැක්ෂන් එකේ අනිකුත් බලපෑම වෙන තැන බැංක් ලෝන් එක යටතේ අපි ලක්ෂ 3ක් ගත්තම බැංකුව අපේ අතට ඒ වෙලාවේ ලක්ෂ 3ක් දෙනවා. එහෙනම් අපේ කෑෂ් බැලන්ස් එක වැඩි වෙනවා. කෑෂ් බැලන්ස් එක වැඩි වෙනවා නම් කෑෂ් කියලා කියන්නේ අපිට තියෙන ව්‍යාපාරයේ තියෙන ඇසෙට් එකක්, වත්කමක්. වත්කමක් වැඩිවීම ඩෙබිට් පැත්තලු. එහෙනම් අපි වත්කමක් වැඩිවීම ඩෙබිට් පැත්තේ නම් ඩෙබිට් පැත්තේ ලක්ෂ 3ක මුදලක් සටහන් කරනවා. මෙතනින් ඒ අදාළ දිනේ දානවා. කෑෂ් බුක් එකට මේ ට්‍රාන්සැක්ෂන් එක සම්බන්ධ වෙන අනිකුත් ට්‍රාන්සැක්ෂන් එක තියෙන account එක. ඒ කියන්නේ බැංක් ලෝන් එක. අපි ඒක ලියනවා කෑෂ් බුක් එකේ බැංක් ලෝන් කියලා ලක්ෂ 3ක මුදල. දැන් ඔයාලට පේනවා ඇති ඩබල් එන්ට්‍රි සිස්ටම් එකේ විදිහට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් එකක ක්‍රෙඩිට් පැත්තේ අනිත් එක ඩෙබිට් පැත්තේ පැති දෙකේ සටහන් දෙකක් සටහන් වෙලා තියෙනවා. accounts හදනකොට දැන් ඉස්සරහට අපි control accounts හදනකොට bank reconciliation හදනකොට මෙන්න මේ විදිහට තැන් දෙකක සටහන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි අපිට බේසික් concept එකත් ඉගෙන ගන්න තියෙන්නේ. මේ ටික තමයි ඉතාමත් වැදගත්. මුලින්ම මේ වචන පහ කියන්නේ මොකක්ද? ඊළඟට අපි කතා කරපු accounting equation එක කියන්නේ මොකක්ද? double entry system එක. double entry system එකයි මේ ඉගෙන ගත්ත ඔක්කොම එක අපි accounting equation එකත් T accounts උත් ඊට පස්සේ මේ T accounts උත් ඉගෙන ගත්තට පස්සේ මේ සම්පූර්ණ concept එක ගැන ඒ හැම concept එකක්ම එකතු කරාට පස්සේ කොහොමද වෙන්නේ කියන එක ගැන කතා කරා. ඔය මූලික දැනුම අපි තියාගමු. ඊට පස්සේ ගණන් හදනකොට අපිට මේ ටික ආයි තේරුම් ගන්නට පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්න තියෙනවා නම් වලට ඕනම වෙලාවක අපේ ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක කරා ඒව අහන්න පුළුවන්. තවදුරටත් මේ concept ටික අපි ගණන් හදනකොට වලට තවත් පැහැදිලි වෙවි.